සුවපත් වේවා සුවබෝ වේවා ආයුවදේවා ඔබට රටට සහ මුළු ලෝකයටම වාසනා දිනයක මේක පාමූතුටින් මට අපේ නිෂ්පාදක ඉන්දිකය මතක් කරනවා අද නිශ්ශංක දිද්දෙනිය නාට්‍යවේදියාගේ උපන්දිනය කියලා. එහෙම කිව්වම ඒ ගීතය මතක් කරන ඔහු නාට්‍ය වේදිකාවේ ගායනා කරපු ගීතයක්. වාසනා දිනයක මේක පාමූතුටින්. මෙච්චර ප්‍රශ්න තියෙද්දි වාසනා දිනයක මේක කියලා කොහොමද කියන්නේ? එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි මේ දවස අපට ලැබිච්ච අවස්ථාවක්. මේ දවස අපට ලැබිච්ච අවස්ථාවක්. මේ අවස්ථාව අහිමි වෙච්ච කොච්චරක් ලෝකේ ඉන්නවද? මේ දවස අපිට ලැබිච්ච අවස්ථාවක්. ඒ නිසා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවද නැද්ද? ඒක තීරණය කරන්නේ අපි. අපිටම හරියන විදිහකට තමයි ලෝකය දිනන්නේ, ජීවිතය දිනන්නේ. අද වගේ දවසක ඉඳලා අවුරුදු 2කට කලින් තමයි කොරෝනාව ඉස්සෙල්ලම අපේ ලේවලට එකතු වෙන්නේ. එහෙම නැත්නම් ලංකාවෙන් මුලින්ම ලාංකිකයේ කොරෝනා ආසාදිතයෙක් විදිහට වාර්තා වෙන දවස අද මීට අවුරුදු 2කට කලින්. ඒ කියන්නේ කොරෝනාව අපිට වැළඳිලා අවුරුදු 2ක් වෙනවා. මේ අවුරුදු 2ක කාල සීමාව ඇතුළත අපි බොහෝ දේවල් ඉගෙන ගත්තා. උගත් පාඩම් වලින් අපි ලබාපු ප්‍රතිඵල තියෙනවා. පරීක්ෂණ සමත් වෙලා තියෙනවා. දැන් මේ වෙනකොට ලෝකේ තත්ත්වය කොහොමද කියලා නිකන් හොයලා බැලුවොත් අපි පහුගිය දවස්වල දිනපතාම උදේ පාන්දර පටන් ගනිති කිව්වනේ ලෝකේ තත්ත්වය 36 කෝටි 28 ලක්ෂ 23732ක් ආසාදිතයෝ වාර්තා වෙනවා මේ වෙනකොට. සුළුපටු ඉලක්කමක් නෙවෙයි. කෝටි 36ක් ජනතාව කොරෝනා වලින් ආසාදිත වෙලා. ඊයේ දවසට විතරක් අලුතෙන් වාර්තා වෙනවා 34 ලක්ෂ 47635ක්. 34 ලක්ෂ 47635ක් ආසාදිතයෝ වාර්තා වෙනවා ලෝකේ. ඊළඟට මරණ සංඛ්‍යාව 56 ලක්ෂ 44546ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඊයේ දවසට මරණ 10029ක් ලෝකෙ පුරා වාර්තා වෙනවා. ලංකාවෙත් ඊයේ ආසාදිතයන් 927ක් වාර්තා වෙනවා. මරණ 16ක් වාර්තා වෙනවා. මේ අවුරුදු 2ක කාල සීමාව තුළ 6 ලක්ෂ 4581ක් ආසාදිතයෝ ලංකාවෙන් වාර්තා වෙනවා. මරණ 15346ක් මරණ. මේ අපි ආදරය කරපු අය අපිට සමීපය මැරෙලා තියෙන්නේ. එන්නත ලබා ගැනීම වැදගත් වෙන්නේ ඒ නිසායි. එන්නත ලබා ගන්නකම් අපිට තිබිච්ච එකම විසඳුමුනේ ලොක්ඩවුන් කරන එක. රෝගය පැතිරෙද්දි, රෝගය ව්‍යාප්ත වෙද්දි ලොක්ඩවුන් කරන එක තමයි විසඳුමුනේ. හැබැයි එන්නත සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබුණා එන්නත් කරන වැඩපිළිවෙල. යනුව ලෝකේ සාර්ථකව එන්නත් කරණය ක්‍රියාත්මක කරපු රටවල් අතර 1 2 3 කියන ස්ථාන 3 අතර ශ්‍රී ලංකාව ඉන්නවා. මේක ලේසි පාසු කටයුත්තක් නෙවෙයි. රටේ සල්ලි තිබුණේ නැහැ, ඩොලර් ඕනේ අනිත් අවශ්‍යතාවලට. හැබැයි ඒ සියල්ල පසක දාලා එන්නත සඳහා ඩොලර් වියදම් කළා. පළවන මාත්‍රාව, දෙවන මාත්‍රාව විතරක් නෙවෙයි තුන්වන මාත්‍රාවක් දැන් ලබා දෙමින් යනවා. 75%කට වැඩි පිරිසකට මාත්‍රා 2ක ආරක්ෂාව තියෙනවා. ඒකේ ප්‍රතිඵල නිසා තමයි සංචාරකයෝ ලංකාවට එන්න පටන් අරගෙන තියෙන්නේ. ඉස්කෝල නැවත පටන් ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ටියුෂන් පටන් ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ශිෂ්‍යත්වය තියුවේ. උසස් පෙළ තියන්න පුළුවන් වෙලා තියෙන්නේ. අපේ දෛනික කටයුතු පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ එන්නත් කරන වැඩපිළිවෙලේ සාර්ථකත්වය නොතිබිච්ච නිසා. එහෙම නොවුනා නම් ඔබ කල්පනා කරලා බලන්න සමහරවිට අපිට මේ මාතෘකා කිසි එකක් ගැන ගෑස්ද, ලයිට්ද, පෝරද මේ කිසි එකක් ගැන කතා කරන්න අපි ඉතුරු වෙන එකක් නැහැ. පළවෙනි රැල්ලෙන් සියල්ලම නිම වෙන්නත් තිබුණා කියලා කෙනෙක්ට හිතෙනවා නම් ඒකත් වැරදි නැහැ. ජාතික පුවත්පත්වල ප්‍රධාන සිරස්වල මොනවද? කොරෝනාවට අවුරුදු 2ක් ලංකාවට ඇවිල්ලා ගත වෙන අද දවසේ බලමු. මගුලක් කියන්නේ සුබ කාරණාවක්නේ. හැබැයි මේක හරියට කොරෝනාව පොසිටිව් වෙනවා කියන්නේ නෙගටිව් වගේ මේ මගුල අවමගුලක්. හේතුව තමයි කොච්චි කඩේ 100ක මගුල් පොකුරක් අද උදේජීවේක නායක වාර්තා කරනවා ප්‍රධාන සිරස්වලය අරුණ පුවත්පතේ. අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්වලයයි ඒ. ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් මේ විවාහ මංගල්‍යයට 350ක පමණ පිරිසක් සහභාගී වෙලා තියෙනවා. සෞඛ්‍ය අංශ වලට තොරතුරු වාර්තා වෙලා තියෙන අන්දමට. පහුගිය 18 වෙනිදා මේ මංගල උත්සවය පවත්වලා තියෙන්නේ. උත්සවයට සහභාගී වූ පිරිස් නිවාසද වසා දමා තොරතුරු වසන් කරමින් සිටින බව තමයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ. ඒ කියන්නේ ගෙවල් වල නෑ කොහේ හරි ගිහිල්ලා කියලා දොරවල් වහලා හැංගිලා ඉන්නවලු. විවාහ මංගල්‍ය මත්පැන් පානය කරමින් නර්තන පීඨිකාව මත නර්තන යෙදුණු පිරිසට උත්සවයෙන් දින කිහිපයකට පසු කොවිඩ් රෝග ලක්ෂණ පෙන්වුම් කර තිබේ. කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගත් පිරිස් නිවෙස් නිරෝධායනට යොමු කරලා තියෙනවා. බීලා නටපු අය එහෙම නැත්නම් ඩාන්සින් ෆ්ලෝ එකේ නටපු බොහෝ දෙනෙක්ට දවස් කිහිපයකින් පස්සේ
මේ රෝග ලක්ෂණ මතුවලා තියෙනවා කියලා කියනවා. වාර්තා වෙන කොවිඩ් කොච්චිකඩේ ප්‍රසිද්ධ උත්සව ශාලාවක පැවති විවාහ මංගල්‍ය උත්සවයක නිසා තමයි 100ක මගුල් පොකුරක් වාර්තා වෙන්නේ. ඒක නරක කාරණාවක් උදේ පාන්දර එහෙම කියන්න සිද්ධුනේ. හැබැයි ඒ වගේම තමයි රට පුරා මේ තත්ත්වය පේන්න තියෙනවා. ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ගණන වැඩි වෙනවා කියලා අද දිවෙන පුවත්පත වාර්තා කරන ප්‍රධාන සිරස්තලයක් විදිහට ඒමන්ති මාරඹේ සහ ශිරාන් රණසිංහයි මේ වාර්තා කරන්නේ. අද දිවෙන පුවත්පතට ඒ අනුව IDH ආසාදිතයන් 50%කින් ඉහළ ගිහිල්ලා කොළඹ ජාතික රෝහල, බොරැල්ල රිච්චාරා ළමා රෝහල, ඊළඟට හෝමාගම සහ අංගොඩ ජාතික බෝනවන රෝග විද්‍යායතනය ඇතුළු රජ රෝහල් වගේම පෞද්ගලික රෝහල් වලට ඇතුළත් කරන කොරෝනා සාධිතන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතින බව තම වාර්තා කරනවා. ඒ වගේම ඔක්සිජන් අවශ්‍ය කරන අසාධ්‍ය රෝගීන්ගේ සංඛ්‍යාවද වැඩිවීමක් පෙන්වුම් කරන බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහත්මයා සඳහන් කරනවා. සෞඛ්‍ය අංශවල උපදෙස් නොතකමින් ජනතාව පහුගිය කාලේ අනවශ්‍ය ලෙස ඒකරාශී වීම, විනෝද චාරිකා යාම, ආයතනවල ආපන ශාලාවල වගේම විවාහ මංගල්‍ය උත්සවවලදී එක ළඟ හිඳගෙන ආහාර ගැනීම වගේ කාරණා කොරෝනා වෛරසය පැතිරෙන්න හේතු වෙලා තියෙනවා. ඒ වගේම ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදයේ ආසාදෙනුවන්ගෙන් බහුතරය රෝග ලක්ෂණ පෙන්වුම් කරන්නේ නැහැ. හැබැයි බෝ නොවන රෝගාබාධයකින් පෙළෙනවා නම් කවුරු හරි එයට සංකූලතා මේ නිසා වැඩිපුර ඇති වෙන්න පුළුවන්. ඔමික්‍රෝන් ප්‍රභේදයේ තියෙන ගැටලුව තමයි රෝග ලක්ෂණ පෙන්වුම් කරන්නේ නැති එක කියලා විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහත්මයා කියනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා. ඒ වගේම IDH රෝහලේ කොවිඩ් ආසාදිතයන් 50%කින් ඉහළ ගිහිල්ලා කියලා අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහත්මයාත් කියලා තියෙනවා. ඒ වගේම අද දිවෙන පුවත්පත මේ ප්‍රධාන සිරස්වලත් එක්ක බලන්න නිකන් අර වම් පැත්තේ තීරුවකදී තවත් කාරණා කීපයක් කියනවා. ඔමික්‍රෝන් වලට එරෙහිව නව එන්නතක් අත්හදා බලයි කියලා කවුද මේක කරන්නේ? ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව නව එන්නතක සායනික අත්හදා බැලීම් ආරම්භ කළ බව ෆයිසර් සහ BioNTech සමාගම් දෙකම කියනවා. චතුර පමුණුවයි අද දිවෙනට වාර්තා කරන්නේ. සතියකට කොවිඩ් ආසාදිතයන් 5947ක් වාර්තා වෙලා තියෙනවා ලංකාවේ. අනුර බාලසූරියගේ වාර්තාවක් දිවෙන කියන්නේ බූස්ටරේ අනිවාර්යෙන් ගන්න. මොකද මේ සියලු ගැටලු වලට විසඳුම මේ මොහොතේදී මාත්‍රා දෙකේ ප්‍රතිශක්තිය ක්‍රමයෙන් හීන වෙන්න පුළුවන්. ඒ නිසා තුන්වන මාත්‍රාව ගන්න. දෛනිකව වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ ගණන ශීඝ්‍රයෙන් ඉහළමින් පවතින තත්ත්වයක් නිසා ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව තුන්වන මාත්‍රාවක් ලබා ගන්න කියලා තමයි විශේෂඥ වෛද්‍යවරු ඉල්ලීමක් කරන්නේ. අපි දකිනවා ජනමාධ්‍ය ඇමතුමා ඩල සලහපෙරුම ඇමතුමා ජලවර්ධන රෝහලේදී තුන්වන මාත්‍රාව ලබා ගත්ත දන්න කියන අය ලබාගෙන තියෙනවා. තුන්වන මාත්‍රාව ලබා ගන්න කියන්නේ ඒ නිසා. උඹස් මතවලට ෆේස්බුක් වලින් ෆේස්බුක් වලින් විතරක් රට ලෝකයේ දකින උදවියට විශේෂයෙන්ම කියන්න තියෙන්නේ බූස්ටර් එන්නත ගන්න කියලා විශේෂඥ වෛද්‍යවරු කියනවා. එතකොට වෙන ලෙඩක් හැදුනහම ගිහිල්ලා විශේෂඥ වෛද්‍යවරයෙක් කියන දේ අහලා එන්නතක් විද ගන්නව නම් විද ගන්නවා, බෙහෙතක් ගන්නව නම් ගන්නවා. ඒ බෙහෙත් ගනිද්දී අපි අහන්නේ නැහැ මේකෙන් මද වෙනවද, මේකෙන් අරක වෙනවද, මේක වෙනවද, මේක වෙනවද ප්‍රශ්න අහන්නේ නැහැ. මේකෙන් අතුරු ආබාධ වෙනවද ඒක අහන්නේ නැහැ. හැබැයි ඇයි මේ කොවිඩ් වලට විතරක් මේකට මේ දේශපාලන වෛරසය ඇද කියන ප්‍රශ්නය ඒ නිසයි ඇති වෙන්නේ. ඊළඟට සෞඛ්‍ය අංශ ඕනම අභියෝගයකට සූදානම් කියලා අමාත්‍ය කෙහෙලි රඹුක්කල මහත්මයා කරන ප්‍රකාශයත් වාර්තා කරනවා දිවයින පුවත්පත. වසන්ත ලියනගේ වාර්තා කරන කොරෝනා වසංගතයේ කුමන අලුත් ප්‍රභේදයක් ආවත් ඒක පාලනය කරගන්න අපේ රටේ සෞඛ්‍ය පද්ධතියට හැකියාවක් තියෙනවා කියලා දිවයින පත්තරේම තමයි වාර්තා කරන්නේ. ඔක්සිජන් අවශ්‍ය රෝගී හු වැඩි වෙති කියන සිරස්තලයේ එක්ක අනුසිරස්තල ගණනාවක් දිවයින පුවත්පත වාර්තා කරනවා. දැන් සතියට 5947ක් රෝගීන් වාර්තා වෙනවා. ඊයේත් 927ක් රෝගීන් වාර්තා වෙනවා. ඒ කොවිඩ් වල තත්ත්වය එහෙම තියෙද්දිත් බස්නාහිර රෝහල් අඩපණයි ඊයේ. සෞඛ්‍ය සේවක වර්ජනෙන් රෝගීහු අසරණ වෙති ඒමන්ති මාරඹේ වාර්තා කරනවා. ඉල්ලීම් 8කට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා බස්නාහිර පළාතේ රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයන් ඊයේ ක්‍රියාත්මක කළ වැඩ වර්ජනයේ හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඇතුළු පළාතේ රජයේ රෝහල් වල සිදු කරන හෙද සත්කාරක සේවා, රුධිර මුත්‍රා පරීක්ෂණ ඇතුළු රසායනගාර සේවා වගේම තවත් බොහෝ සේවා අඩාල වුණා කියලා දිවයින පුවත්පත වගේම අද ජාතික පුවත්පත් බොහෝමයකම වාර්තා කරනවා මේ කාරණාව. දිවයින පුවත්පත මුල් පිටුවේ ප්‍රධාන සිරස්වල හැටියට වාර්තා කරනවා බස්නාහිර පළාතේ රෝහල් අඩපණ වෙන්නේ ඇයි? මෙන්න ඉල්ලීම. රෝහල් අඩපණ වෙන්නේ රෝහල් පද්ධතිය අඩපණ වුණා නම් අඩපණ වෙන්නේ රෝගීන් අපහසුතාවයටපත් වෙන්නේ ඉල්ලීම් 8ක් මුල් කරගෙන මොකද්ද මොන වගේ ඉල්ලීම්ද තියෙන්නේ? පාසල් ළමුන් සඳහා මාස්ක් ඇතුළු සෞඛ්‍ය පහසුකම් නොමිලේ සැපයීම. වැඩි වෙමින් පවතින බෙහෙත් මිල පහත හෙලීම. දැන් අර සහන පැකේජයෙන් අත්‍යවශ්‍ය ආහාරවල වගේම ඖෂධවල මිලත් බදු අඩු කිරීමක් සිදු කළා. හැබැයි ඒක
අමතක කළා තියෙනවා. මේ සටනේදී වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබූ රණුග්ගේ වැටුප් කමිටු වාර්තාව ක්‍රියාත්මක කිරීම. රුපියල් 3000ක් වන සෞඛ්‍ය වෘත්තිකයන්ගේ විශේෂ රාජකාරී දීමනා දසදහසක් දක්වා වැඩි කිරීම. පාසල් ළමුන් සඳහා මාස්ක් ඇතුළු සෞඛ්‍ය පහසුකම් ලබා දීම, ඊළඟට 3000 දීමනාව 10000 දක්වා වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් වලට තමයි මෙහෙම වර්ජනය කරන්නේ. ඉල්ලීම් ලැබෙන්නේ නැතොත් අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරනවා කියලා එක්සත් ජාතික පක්ෂයෙන් පහුගිය පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් පත්වෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහත්මයා නියෝජනය කරන වෘත්තීය සමිතිය සඳහන් කරනවා දිවයින පුවත්පතේ වාර්තා කර සිටින්නේ. මෙහෙම අභියෝග මැද තමයි 2021 අවුරුද්ද ආවේ. එන්නත ගෙනල්ලා තියෙද්දිත් එන්නත් ලැබෙන එකක් නැහැ කියලා කිව්වා. එන්නත් ටික ලැබිලා තියෙද්දි සතියන්ත එන්නත් ටික ලැබුණම සඳුදා ඉඳලා වර්ජනයක් පටන් ගන්නවා කියලා කිව්වා සෞඛ්‍ය වෘත්තීය සමිතිය. හැබැයි එතනදී තමයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයාට උපදෙස් ලැබෙන ජනාධිපතිතුමාගෙන් මේ එන්නත ඉක්මනින්ම ජනතාවට බෙදෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කියලා අපි නිතර මතක් කරනවා, කෘතවේදීව මතක් කරනවා. ඒ අනුව තමයි දියත උයන, ඊට පස්සේ විහාර මහාදේවී උද්‍යානය පැය 24 පුරාම එන්නත් කරන්නේ මේ විදිහේ වැඩපිළිවෙලක් දීප්ත අභ්‍යාපිතව ආරම්භ වුණේ. මෙහෙම අභියෝග මැද තමයි ආවේ. එහෙම අභියෝග මැද වුණත් ශ්‍රී ලංකාව කෝටි 24220ක වැඩිම මාසික අපනයන ආදායම වාර්තා කරනවා කියලා වාර්තා කරන අද දිනවින් පුවත්පතේ ප්‍රධාන සිරස්වලය අඛණ්ඩව 6 වන මාසයටත් ඩොලර් බිලියනයක් ඉක්ම වූ අපනයන ආදායමක් ලබාගෙන තියෙනවා. මේවා ප්‍රධාන සිරස්වල මේවා පෝස්ටර් වල එන්නේ නැති බව ඇත්ත. නමුත් අද දිනවින් පුවත්පත වාර්තා කරනවා ශ්‍රී ලංකාව ලැබපු මේ ආදායම් පිළිබඳව මහින්ද අලුත්ගෙදරේ වාර්තාවක් ඉතිහාසයේ ඉහළම මාසික අපනයන ආදායම රුපියල් කෝටි 24220ක්. එහෙම නැත්නම් ඇමරිකන් ඩොලර් මිලියන 1211ක අගය පහුගිය නොවැම්බර් මාසයේදී වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා කියලායි දිනවින පුවත්පතේ ප්‍රධාන සිරස්වලය මගින් පෙන්වා දෙන්නේ. අභියෝග ගැන කිව්වා ලංවීම සභාපති ලියුමක් ලියලා තියලා ගෙදර ගියා කියලා වාර්තා කරනවා අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ දින ජනපතිට ලිපියක් ලියා ලංවීම සභාපති ගෙදර යයි කෘෂි රක්ෂණ මණ්ඩලයේ හොරු ගුහාවක් වෙලා ඒක සභාපතිත් ඉල්ලා අස්වමින් කියයි කියලා රංජන් කස්සුරි සුජිත් හේවාජූලිගේ සහ නිමල කොඩිතුවක් වාර්තා කරනවා ලංකාදීපයේ ප්‍රධාන සිරස්වලේ. ලංකා විදුලි මණ්ඩලයේ වැඩ බලන සාමාන්‍ය අධිකාරී තනතුරට ආචාර්ය සුසන්ත පෙරේරා මහත්මයා පත් කිරීමෙන් අනතුරුව සභාපතිවරයාට එරෙහිව එහි වෘත්තීය සමිති දැඩි සටනක නිරත වුණා. ප්‍රනාන්දු මහතාට සභාපති ධුරයෙන් ඉවත් වන්නයි බල කරමින් ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේද ඔහු සමග සහයෝගයෙන් කටයුතු නොකිරීම සහ වෘත්තීය ක්‍රියාමාර්ග කිහිපයකට යොමු වීමට පටන් ගත්තා. වෘත්තීය සමිති වලින් එල්ල වූ විරෝධය හමුවේ ආචාර්ය සුසන්ත පෙරේරා මහතා වැඩ බලන සාමාන්‍ය අධිකාරී ධුරයෙන් ඉවත් කර ඉමපුරප්පාඩුවට ආචාර්ය රෝහාන්ත අබේසේකර මහත්මයා පත් කළා. මෙතන කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති නීතිඥ ප්‍රේමචන්ද්‍ර ඈප මහත්මයාත් ඊයේ තමන්ගේ ධුරයෙන් ඉල්ලා අසුණා. ඔහු ඉල්ලා අසුීමේ ලිපිය කෘෂිකර්ම මැති මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයාට එවලා තියෙනවා. මේ සම්බන්ධයෙන් කෘෂි රක්ෂණ ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ප්‍රේමචන්ද්‍ර ඈප මහත්මයාගෙන් ලංකාදීප ඇහුවම කියලා තියෙන්නේ ගොවිජන රක්ෂණ මණ්ඩලය ජාවාරම්කරුවන්ගේ තෝතැන්නක් බවට පත් වෙලා තියෙනවා. ඔලේ මා ආයතනයේ දූෂිත මාෆියා පරාජය කිරීමට කොච්චර උත්සාහ කරත් බැරි වුණා. ඒක නිසා මම අයින් වෙනවා කියලා ලියුමක් ලියලා තියලා අයින් වුණා කියලායි වාර්තා කරන්නේ අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්වලය. මාෆියාව ගැන කිව්වම මාෆියාව තියෙන්නේ කොතනද නැත්තේ කොතනද කියලා දැන් අපිට නිකන් පැහැදිලි වෙමින් යනවා. V75ට නෙවෙයි 120ටවත් දෙන්නේ නැහැ. අද මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ වාර්තා කරන්නේ පොළොන්නරුවේ අනුරාධ විශ්වනාත්. ඒ අනුව රුපියල් 75ක අවම මිල සහතික මිල ප්‍රකාශයට පත් වුණා. ආණ්ඩුවේ ඒ මිලට ගොවීන් තබා බල්ලන්නත් වී නොදුන ඇතැයි මේ පීදියට කියන්නේ පරාක්‍රමපුර ගොවිජන සේවා ව්‍යාපෘතිය. පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවිජන සංවිධානයේ සභාපතිවරයා. ඒ අනුව ඔහු සඳහන් කරන විදියට මේ ගෙවන වන්දි මුදලන ගැන ගණන් හදලා බැලුවොත් හෙක්ටාර එකකට ලැබෙන රුපියල් 50000ක්. මේ වෙනකොට හෙක්ටාර එකකට ගොවිය වියදම් කරලා තියෙන රුපියල් ලක්ෂ 2.5ක් විතර. එතකොට අස්වැන්න 50%කින් අඩු වෙලා සාමාන්‍යයෙන් කිලෝ 5000ක් හෙක්ටාර එකකින් ගන්නවා. දැන් 2500යි හම්බ වෙන්නේ. මෙතන විශාල පාඩුවක් වෙනවා ගොවියට. ඒක රුපියල් 50000කින් පියවන්න පුළුවන්. එතකොට 50000 ගැන ගණන් හදලා බලනවා 50000ට ඒක සාධාරණයි 50000 සාධාරණ නැහැ කියලා. අනිත් පැත්තෙන් ගණන් හදනවා ලක්ෂ 2.5ක් විතර වියදම් වෙනවා. ඒ ගණන් හැදිලා සාධාරණද? ඊට පස්සේ 2005 කියන අක්කරයකින් ලැබෙන අස්වැන්න හෙක්ටාරයකින් ලැබෙන අස්වැන්න 50%කින් අඩු වෙලා කියලා උන් ගණන් හදලා කියනවා. ඒක හරිද වැරදිද කියලා ප්‍රශ්න එනවා. කොහොම වුණත් ඔවුන් කියන්නේ මේ ප්‍රශ්නේ ගැන කල්තා කරද්දී ඔහු කියන්නේ රුපියල් 75ට වී ගන්නවල කවුද රුපියල් 75ට වී දෙන්නේ කියලා උන් සඳහන් කරනවා. අද මව්බිම් පුවත්පත කියන්නේ V75ට නෙවෙයි 120ටවත් දෙන්නේ ගොවි රජවරු කීයද කියලා.
ගොවි රජවරුණන් අපි අහලා තියෙන ඉතිහාසය පුරා කෙම් පහන් ක්‍රමවලින් පරිසර හිතකාමී විදියට සතා සීපාවටවත් අනතුරක් අතුරු ආන්තරාවක් වෙන්නේ නැතුව මේ බී පරිභෝජනය කරන මිනිස්සුන්ට නෙවෙයි තමන්ට නෙවෙයි අඩුතරමින් සතා සීපාවට පවා කුරා කුහුඹින්ටවත් හානියක් නොවන ගොවි තැනකට තමයි ගොවි රජවරුන් කටයුතු කළේ. මේ විදිහේ සූදානමක් නැහැයි කියලා කියන්නේ පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වෙල්යායේ ඊයේ පැවති මාධ්‍ය සංදර්ශනයකදී නෙවෙයි මාධ්‍ය හමුවකදී කියලා පොළොන්නරුවේ අනුරාධ විශ්වනාත් වාර්තා කරන වෙල්යායේ පැවති මාධ්‍ය හමුවක්. එතකොට මීට කලින් අපිට වාර්තා වුණා වොයිස් කට් එකක් දෙනවා නම් ලක්ෂ 3ක් දෙනවා කියලා. ඊට පස්සේ දැන් මේ වගේ ආකර්ශනීය එකක් තිබ්බම කීයක් විතර හම්බ වෙනවද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් අපි තේරුම් ගන්න ඕනේ. බී නිෂ්පාදන අඩු වෙලා තියෙනවා. ගොවි ජනතාව පරිසර හිතකාමී ගොවිතැනට සූදානම් වුණා. පිරිසක් පාරට ගෙනල්ලා බැස්සුවා. ඒක නිසා සමහරුන් නොමග ගියා. දැන් ඒ පිරිසම තමයි නැවත වතාවක් රසායනික පොර දියව් කියපු පිරිසම තමයි මේ අනිත් පැත්තෙන් වන්දි මුදල ගැනත් සටන් කරන්නේ. මේ සියල්ල ගැන අපි මේ මේසෙ උඩ තියලා කතා කරමු. විවෘතව කතා කරමු. විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කරනු පත ව්‍යවස්ථාවට පටහැනිද කියන ප්‍රශ්නය තමයි මතු කරන්නේ. සජ්ජබ දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සම්මේලනය ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා කියලා අද වාර්තා කරනවා. අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. වාර්තා කරන්නේ බුද්ධිමාල් රුබේරු. යනෝ යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්ති වලින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බලතල හා පාර්ලිමේන්තුවේ සතු මූල්‍ය බලතල කප්පා දුවන බව සඳහන් කර තිබෙනවා පෙත්සම්කරුවන්. ඒ නිසා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ 3/2 බහුතර ඡන්දයකින් හා ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස තමයි ඉල්ලා සිටින්නේ. ඊළඟට ලයිට් කපයිද නැද්ද කියන ප්‍රශ්න තියෙනවා. 27 වෙනිදා රැස් වෙලා තීන්දුවක් ගන්නවා කියලා කිව්වා. ඉදිරියට ලයිට් කපනවද නැද්ද කියලා, වතුර තියනවද නැද්ද, මේ වගේ කාරණා තියෙනවා. ඒ ගැන ඔබ අවධානයෙන් ඉන්නේ. ජීවිතය මහ බරක් කියාගෙන හිතාගෙන ජීවත් වෙනව නෙවෙයි, හිසින් ගත්ත බරක් වගේ නෙවෙයි, හරියට නිකන් හිස් පළඳනාවක් වගේ හිස සරසන සරසිල්ලක් වගේ හිතාගෙන ජීවත් වෙන එක තමයි වටින්නේ කියලා මාර්ටින් වික්‍රමසිංහයන් යම් තැනක කියනවා මතක තියෙනවා. දැන් අවුරුදු 2යි කොරෝනාව ලංකාවට ඇවිල්ලා අද වරුණ පෙරමුණ කරන සාකච්ඡාව මුලින්ම ලංකාවේ කොවිඩ් ආසාදිත වෙච්ච මෙරට පළවෙනි කොරෝනා රෝගය සමග කරන සාකච්ඡාව අද අපි මුලින්ම තෝරගන්නවා මේක සාකච්ඡාවක්. ඒ අනුව ජයන්ත වීරසිංහ තමයි සංචාරක මඟ පෙන්වන්න වෙච්ච ලංකාවේ ප්‍රථම වතාවට කොවිඩ් ආසාදිත වෙච්ච රෝගියා. ඔහු මොකද අද කියන්නේ? අද කොවිඩ් වසංගතය ගැන තැකීමක් නොකර බොහෝ පිරිස අත්නොමතිකව කටයුතු කරනවනේ. මට කොවිඩ් හැදුනට පස්සේ නම් මිනිස්සු ගොඩක් කලබල වුණා, බය වුණා. දැන් නම් මිනිසුන්ට පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් කොවිඩ් ගැන බයක් නැහැ. කොවිඩ් කියන්නේ සෙල්ලමක් නෙවෙයි හැබැයි. දැන් මිනිස්සු හැසිරෙන විදිය දැක්කම ලොකු දුකක් තියෙනවා. වගකීමක් නැතුව වැඩ නොකර කටයුතු කරන තත්ත්වය දිහා බැලුවම සෞඛ්‍ය ආරක්ෂිත නොවන විදිහට කටයුතු කරන එක ගැන හරි කනගාටුවක් දැනෙනවා. මම ඉල්ලන්නේ ජනතාවගෙන් සෞඛ්‍ය ආරක්ෂිතව හැසිරෙන්න කියලා. මට මාත්‍රා 3ක් නෙවෙයි 4 මාත්‍රාවක් දෙනවා නම් මම ඒකත් ගන්නවා. කොවිඩ් හැදිලා පළමුවෙන්ම සුව වෙච්ච ඔහු කියනවා. ඒ වගේම ඉස්සෙල්ලම මැරෙන්න හිටිය මම වගේ හැඟීමක් මට තිබුණා. ඉස්සෙල්ලම කොවිඩ් වලින් මැරෙන්නේ මම වගේ හැඟීමක් මට තිබුණා. නමුත් ડોක්ටර්ස්ලාගේ කැපවීම, ජනාධිපතිතුමා ඇතුළු බොහෝ දෙනෙක්ගේ මඟ පෙන්වීම සහ මම කරපු පින් නිසා මගේ ජීවිතේ බේරුණා කියලායි මම හිතන්නේ. ඒ ගැන සතුටක් තියෙනවා. ඒත් කොවිඩ් නිසා මියගේ සියලු දෙනා ගැන කනගාටුව පළ කරනවා. කොවිඩ් වලින් ජීවිතේ ගොඩගත්තට හැබැයි ඊට පස්සේ ජීවත් වීම පිළිබඳ ගැටලු තියෙනවා. ඔහු ඒ පිළිබඳවත් කියනවා. කොවිඩ් හැදලා සුව වෙලත් අවුරුදු 2ක් ගත වෙලා මේ අවුරුදු 2ම ජොබ් එකක් නැතුව ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ජීවත් වෙන්න ඕනම නිසා ජීවත් වෙනවා මිසක් දැන් නම් ජීවත් වෙන එක හරි අමාරුයි. තියෙන කාලේ හිටිය යාළුවෝ ගොඩ දෙනෙක් දැන් ඈත් වෙලා ගිහින්. අපි වෙනුවෙන් හැදලා තිබුණු සංගම් වලින් කිසිම උපකාරයක් නැහැ. සංචාරකයන් දැන් ටික ටික ලංකාවට එන්න පටන් අරගෙන තියෙනවා. ඒ වුණත් ඉතාලි යුරෝපීය සංචාරකයන් එන්නෙම නැති තරම්. මම ගයිඩ් වැඩ කළේ ඉතාලි සංචාරකයන්ට විතරයි. ඒ නිසා මට ජොබ් එක නැති වුණා. කොවිඩ් වලින් ජීවිතය ආරක්ෂා කරගත්තා. හැබැයි ඊට පස්සේ ජීවිතය පවත්වාගෙන යාම පිළිබඳ අභියෝගයක් තියෙනවා හැමෝටම. මේක හැමෝටම තියෙන අභියෝගයක්. ඒකට ඒකට විසඳුම වෙන්නේ පාරට බහින එක නෙවෙයි. එක පැත්තකින් සෞඛ්‍ය පුරුදු සෞඛ්‍ය උපදෙස් වලට ගරු කරමින් ජීවත් වෙන අතරතුරේදී කොහොම හරි මේ වසංගතය එක්ක නැවත වතාවක් නැගී හිටින්න ආත්ම ශක්තිය ඇති කරගන්න එක. ඒ නැතුව මේකට වෙන විසඳුමක් නෑ. ලෝකේ හැම රටකම ඒකයි. නිකමට කතා කරලා බලන්න. ලෝකේ ඔබ දැන් වෙනත් රටවල ඇතිනේ ඥාතීන් ගිහිල්ලා රටවල් පිට රටවල් වල වැඩ කරන අය ඉන්නවා, පදිංචි වෙලා ඉන්න අය ඉන්නවා. කතා කරලා බලන්න ඉතාලියේ මොකද තත්ත්වය කියලා. කතා කරලා බලන්න ඕස්ට්‍රේලියාවේ තත්ත්වය මොකද කියලා. කතා කරලා බලන්න ඇමරිකාවේ තත්ත්වය මොකද කියලා. කතා කරලා බලන්න එංගලන්තයේ තත්ත්වය මොකද කියලා. කතා කරලා බලන්න සිංගප්පූරුවේ තත්ත්වය මොකද කියලා. ඒ නිසා
මේ தત્ත්වයේ තේරුම් අරගෙන ජීවත් වෙන එක තමයි වඩා වටින්නේ. අනවශ්‍ය ආවේගශීලීත්වය කිසිදු ගැටලුවකට විසඳුමක් නොදෙන බව මතක් කරන්න ඕනේ. එතකොට ඔහු කියනවා එන්නත් මාත්‍රා 3ක් නෙවෙයි 4ක් දෙනවා නම් මම 4ක් විද ගන්නවා කියලා. ඒ පළමු වතාවට හැදිලා සුවෙච්ච රෝගියා. ඒ වගේම රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහත්මයා පාපොච්චාරණයක් නැත්නම් ස්වයං විවේචනයක් සිද්ධ කරනවා මට කොවිඩ් හැදුනේ බූස්ටර් එන්නත නොගත්ත නිසා. අද මව්බිම් පුවත්පතේ කෙලවරක තිබිච්ච පුවතක් අපි තෝරගන්නවා ක්‍රිෂාන් පතිරජ ජයසූරිය වාර්තා කරන්නේ. ඒ අනුව තමාට කොවිඩ් ආසාදනයේ බූස්ටර් එන්නත ලබා නොගත් නිසා යයි විශ්වාස කරන බව ගුදම් පහසුකම් බහලුම් අංගන වරාය පහසුකම් හා බෝට්ටු නැව් කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහත්මයා කියනවා. ඒ නිසා මගේ අතිනුත් වරදක් සිද්ධ වෙලා තිනවා. අද වෙනුවට බොහෝ දෙනෙක් ලබාගෙන නැහැ මේ බූස්ටර් එන්නත. බූස්ටර් එන්නත ලබා ගැනීම මේ ව්‍යාප්තිය පාලනය කරන්න පුළුවන්. ඒ නිසා මම ඒකේ ආදීනව අත්විඳින පුද්ගලයෙක් විදිහට ජනතාවගෙන් ඉල්ලන්නේ එන්නතේ තුන්වන මාත්‍රාව ලබා ගන්න කියලා. එන්නතේ තුන්වන මාත්‍රාව ලබා ගන්න කියලා. ඊශ්‍රායල වගේ රටවල් එන්නතේ හතරවන මාත්‍රාවත් ලබා දීලා තියෙනවා. එහෙ මේ වගේ කලබල නැහැ. හැබැයි ඒ වගේම සමහර ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී හිටින සංවිධාන යුරෝපා සංගමයේ රටවල් වල එන්නත විදිනවට පාරට බහැලා උද්ඝෝෂණ කරන්නත් පටන් අරගෙන තියෙනවා. ඒ තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ අසීමාන්තික නිදහස. ඊළඟට අද අරුණ පුවත්පත කියනවා රැපිඩ් ඇන්ටිජන් කට්ටල වල හිඟයක් රට පුරා තියෙනවා කියලා. රට පුරා රැපිඩ් ඇන්ටිජන් කට්ටල හිඟයක් තියෙනවා කියලා උදේජීව ඒකනායක සහ වරුණ පෙරමුණ වාර්තා කරනවා. බාහිර රෝගීන්ට ඇන්ටිජන් පරීක්ෂා කිරීම නතර වෙලා කියලා උදේජීව කියන්නේ. දිවෙන පුරා රෝහල් වල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල හිඟවීම නිසා ඇන්ටිජන් පරීක්ෂණ සීමා කිරීමට රෝහල් වෛද්‍ය අධ්‍යක්ෂවරුන්ට සිදු වෙලා තියෙනවා. ඇතැම් රෝහල් වල බාහිර පුද්ගලයන්ට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීම සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබෙනවා. කොවිඩ් පාලනය කර තිබීම නිසා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල මිලදී ගැනීම අවම කර තිබුණා. දැන් නැවත වතාවක් රැල්ලක් ඇති වෙලා තියෙන නිසා තමයි මේ ගැටලුව මතුවලා තියෙන්නේ. ඊළඟට ඩෙන්ගු පිළිබඳවත් අවධානය යොමු කරලා තියෙනවා. හැම ආයතනයකටම ඩෙන්ගු මර්ධන කමිටුවක් පත් කරන්න කියලා චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන බව අද දිනමේ පුවත්පත වාර්තා කරනවා. හැම ආයතනයකම ඩෙන්ගු මර්ධන කමිටුවක් පත් කරන්න කියලා රජය මගින් චක්‍රලේඛයක් නිකුත් කළා කියලා සඳහන් කරන්නේ. ඊළඟට විදුලියට ජලය තියේද? විදුලියට ජලය තියේද? ජලය නැති වුණොත් විදුලිය කපන්නම වේවි කියලා ඇමති චමල් රාජපක්ෂ මහත්මයා කරන ප්‍රකාශය මහනුවර කේල් සුරවිත වාර්තා කරනවා අද මව්බිම පුවත්පතට. මොකද මාධ්‍යවේදීන් ප්‍රශ්න කරනවා රටේ ප්‍රධාන ජලාශවල ජලය එක්රැස් කොට තිබිච්ච ඒවා විදුලිය නිපදවන්න කියලා සීමාවකින් තොරව මුදා හැරීම හේතුවෙන් ඉදිරි ජලකන්නේ කෘෂිකාර්මික කටයුතු වලට වතුර නැති වේද කියලා මාධ්‍යවේදීන් අහපු ප්‍රශ්නේදී ඇමතිවරයා කියනවා අපි කරන්නේ ජලය කළමනාකරණය කිරීම. සීලුම දේ පිළිබඳ සිතා බලලා තමයි මේ හැම දෙයක්ම කරන්නේ. ඒ අනුව තමයි කෘෂිකර්මාන්තයට වගේම විදුලිය නිපදවීම සඳහා ජලය මුදා හරින්නේ. ජාතික වශයෙන් හදිසි අවස්ථාවලදී ජලය යම් ආකාර නිදහස් කිරීමක් සිදු කළත් අපි ප්‍රමුඛ ස්ථානයේ දෙන්නේ ගොවිතැනට. මේ පවතින නියඟයේ දිගටම තිබුණොත් ජලාශවල ජල මට්ටමේ අඩුවීමක් වුණොත් නම් වෙනත් කාරණාවලට ජලය නිදහස් කරන්න විදියක් නැති වෙනවා. නමුත් රටේ අවශ්‍යතාව අනුව අපි අපේ ජලය නිදහස් කිරීමට පියවර ගත යුතුයි. කාර්මික නිර්මාණ දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව තමයි අපි හැම දෙයක්ම කරන්නේ. ස්වභාව ධර්මයේ හැසිරීම පිළිබඳව අපිට පැහැදිලිවම නිශ්චිත තීරණයක් ගන්න බෑ කියලා අමාත්‍යවරයා කියනවා. ජලය නැති වුණොත් දිගටම පෑවිලා තිබුණොත් ලයිට් වලට නැත්නම් ජල විදුලිය සඳහා නිකුත් කරන වතුර ප්‍රමාණය අඩු කරන්න වෙයි. සමහරට නවත්තන්න නැතුයි මාර්තු 15 විතරනකම් මේ ගැටලුව තියෙනවා කියද්දි උට ලයිට් කැපුවොත් වතුර නැති වෙයිද? ඊළඟ ප්‍රශ්නේ. දිගටම විදුලිය නැති වුණොත් ජලයක් නැහැ ජල සම්පාදන ලේකම් කියයි කුමුදුපුල් ශාන්තගේ මේ සිරස්සල එදුටුවම් පේන දිගටම විදුලිය නැති වුණොත් ජලයක් නැහැ කියලා වගේ. හැබැයි කතාව කියවලා බලමුකෝ. පවතින විදුලි අර්බුදයේ හේතුවෙන් පැය 2-3ක කාලයක විදුලිය කපා හැරීමක් සිදු වුණොත් ඒ කාලය තුළදී ජලය බෙදා හැරීමේ ගැටලුවක් පැන නොනගින නමුත් ඊට වඩා වැඩි කාලයක් විදුලිය විසන්ධි කිරීම සිදු වුණොත් ජලය බෙදා හැරීමේ කිසියම් ගැටලුකාරී තත්ත්වයක් පැන නැගීමට ඉඩ ඇති බව ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහත්මයා මව්බිමට කියලා තියෙනවා. ඒ අනුව ජල සැපයීම අත්හිටුවීමට තරම් සිද්ධියක් සිදු වේයි Taman නොසිතන බවත් කොහොමුණත් එවන දීර්ඝ විදුලිය විසන්ධි වීමක් සිදු වන බවට විදුලි බල මණ්ඩලය Tamanට දැනුවත් කර නොමැති බවත් සඳහන් කරනවා ලේකම්වරයා. එතකොට සිරස්තලේ කියන්නේ සිරස්සලෙන් නම් පේන්නේ දිගටම විදුලිය නැති වුණොත් ජලයක් නැහැ කියලා කිව්වන් පස්සේ ලයිටුත් නැහැ වතුරත් නැහැ වගේනේ. හැබැයි ලේකම්වරයා සඳහන් කරන විදිහට එහෙම තත්වයක් ඇති වෙන එකක් නැහැ. පැය දෙකක් විතර පැයක් දෙකක් ලයිට් කැපුවා කියලා වතුර කපන්න හේතුවක් වෙන්නේ නැහැ. ඒක පැය 4-5ක් ගියොත් තමයි ගැටලු වෙන්නේ කියලායි ඔහු සඳහන් කර සිටින්නේ. දිගටම විදුලිය නැති වුණොත් ජලයක් නැහැ කියලා කිව්වට ගැටලුව මේ කියපු සිරස්සලේ තරම්ම බරපතල නැහැ වතුර පිළිබඳව කියන එක පැහැදිලි. ඊළඟට වතුරෙන් පස්සේ විදුලියෙන් පස්සේ ගෑස් වලට යමු.
ගෑස් සිලින්ඩර් හිස් ඒවා තියෙනවා නම් සැකකටයුතු ඒවා තියෙනවා නම් ඒවා නැවත පාරිභෝගිකයන්ට පුළුවන් අදාළ තැන්වලට ගෙනල්ලා දෙන්න කියලා සැකසහිත ගෑස් සිලින්ඩර් දැන් ගත්තු තැනටම දෙන්න පුළුවන් කියලා රජයේ අධිනීතිඥ උසාවියට දන්වයි කියලා අද දිවෙන පුවත්පත වාර්තා කරනවා. මොකද මේ සම්බන්ධ නඩු විභාගය පැවැත්වෙනවා. ඒ නඩු විභාගයේදී තමයි මේ කාරණාව අනාවරණ වී තිබෙන්නේ. මේ ඔබට ඇහෙන්නේ පත්තරවල ඇතුළු පිටු පෙරලලා මේ පිළිබඳව AJA අබේනායක වාර්තා කරපු පුවත තවදුරටත් හොයාගන්න එක. ඒ අනුව AJA අබේනායක වාර්තා කරනවා සැකසහිත හා අඩක් භාවිත කළ ගෘහස්ස LP ගෑස් සිලින්ඩර් ඒවා මිලදීගත් වෙළඳසැල් වලට බහර දීමට පාරිභෝගිකයන්ට අවස්ථාව උදා කර දී ඇතැයි පාරිභෝගික සේවා අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ මනෝහර ජයසිංහ මහත්මයා ඊයේ අභියාචනාධිකරණයට දැනුම් දුන්න කියලා කියනවා. සමහර විට අභියාචනාධිකරණයේ අවධානය යොමු වේවි ඇත්තටම මේ අධිකරණයට පවසපු කාරණාව. ඒ කියන්නේ එහෙම පාරිභෝගිකයන්ට ගෙනල්ලා දෙන්න පුළුවන් කියලා කිව්වට කතා කරලා මේ පිළිබඳව දැනුවත් කරන්න. එහෙම නැත්නම් අලෙවි නියෝජිතයන් දැනුවත් කරලා තියෙනවද? ඒ යාන්ත්‍රණය සකසලා තියෙනවද කියන එක පිළිබඳව අභියාචනාධිකරණයේ අවධානය යොමු වෙයි කියලායි අපි විශ්වාස කරන්නේ. ගෑස් ගැන කිව්වම හිටපු ගෑස් ලොක්කෙක් කෝටි 2කට වැඩි පිරිසක් නීති කටයුතු වෙනුවෙන් ඒ කියන්නේ නීතියෙන් ගැලවෙන්න වියදම් කරලා තියෙනවා කියලා ඊයේ විගණන වාර්තාවකින් හෙළිවෙච්ච බව අපි වාර්තා කළ සිරියා. එතෙන්දී අපි කිව්වා මහාචාර්ය චරිත හේරත් මහත්මයාත් ඒ සභාවේ හිටියා කියලා. අද වාර්තා කරනවා ලිට්‍රෝ සමාගම විගණනෙන් ගැලවෙන්න නොකළ වැඩක් නැහැ කියලා මහාචාර්ය චරිත හේරත් කරපු ප්‍රකාශය වාර්තා කරනවා. යොහන් බාසුල සහ ඩයනා උදයංගනීගේ වාර්තා තමයි මේ අද ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ. රජයේ සමාගමක් වන ලිට්‍රෝ සමාගම පසුගිය කාලේ රජයේ විගණනෙන් ඉවත් වීමට විශාල උත්සාහයක් දරූ බව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් මහත්මයා සඳහන් කරනවා. ඒ නිසා සමාගම රජයේ විගණනයට එරෙහිව උසාවි ගිහිල්ලා නීතිඥ ගාතු සඳහා විතරක් සමාගමේ මුදලින් රුපියල් කෝටි 2කට වැඩි මුදලක් වියදම් කරලා තියෙනවා. රජයට කොටස් 50ක් නෙවෙයි 98ක් පමණ හිමි රජයේ ව්‍යාපාර පවා රජයේ විගණනයෙන් ඉවත් වීම සඳහා නොකළ උත්සාහ නැහැ කියලා තමයි සඳහන් කරන්නේ. ඒ වගේම මහපොළ ආයතනය ගැනත් කියනවා රජය සතු මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල යටතේ පිහිටපු මාළඹේ ස්ලිට් ආයතනය රජයෙන් එළියට ගිහිල්ලා තිබිච්ච ආකාරය ගැනත් පරීක්ෂණ කළා. දැන් මේ නිදහස් අධ්‍යාපනය ගැන වාද කරන උදවිය නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පාරට එන උදවිය මේ මොහොතේදී හැබැයි ස්ලිට් එක කොලේ වහලා එළියට ගිහිල්ලා පෞද්ගලික සමාගමක් බවට පත් කරපු වෙලාවේ සද්ද නැතුව හිටියා මීක් නැතුව හිටියා කියලාත් මතක් කරන්න ඕනේ. පහුගිය දවසක කැබිනට් පත්‍රිකාවකින් නැවත වතාවක් ස්ලිට් එක මහා පොළ අරමුදලට පවරා ගැනීම සඳහා කටයුතු කළා කියලත් මතක් කරන්න ඕනේ. ඊළඟට සමහර දේවල් අමතක වෙලා යන්න තියෙන නිසායි ඒවා එහෙම කියන්නේ. පල්ලිය බෝම්බ සිද්ධිය පිළිබඳවත් කතා වෙනවා. මේ පල්ලිය කියලා කියන්නේ බොරැල්ලේ පල්ලිය. යනුව සැකකාර දොස්තරගෙන් රහස් ප්‍රකාශයක් බොරැල්ල පල්ලිය බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් හංසි නානායක්කාරය වාර්තා කරන්නේ අද මව්බිමට. වාර්තා කරන විදිහට හංසි නානායක්කාර පැය 2ක පමණ කාලයක් තිස්සේ මේ ප්‍රකාශය ලබා දීලා තිනවා. බොරැල්ල සීල සාන්තුරන්ගේ දේවස්ථානයේ ජීවත් බෝම්බයක් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත සිටින විශ්‍රාමික වෛද්‍යවරයා ඊයේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජේන්ද්‍ර විජේසූරිය මහත්මිය හමුවේ රහස් ප්‍රකාශයක් ලබා දීමට කටයුතු කළා කියලායි වාර්තා වෙන්නේ. ඒකෙන් පස්සේ ඩයාමාස්ටර්ගේ නඩුව ඩයාමාස්ටර්ට වසර 5ක අත්හිට වූ සිරදනුමක් ප්‍රකාශයට පත් කරනවා. නඩුව වෙනින් පෙනී සිටින්නේ සුමන්දිරම් නීතිඥවරයා වවුනියාව රසාදී චතුරංග ගමගේ මුණතේව ශශිකුමාර් යනුව ඔහු පිළිගන්නවා LTT සංවිධානයට තමන් උදව් කළා කියලා. ඒ අනුව වෙන සමතකරණයකට එකඟතාව මත තමයි ඩයාමාස්ටර්ට වසර 5කට අත්හිට වූ සිරදනුවමක් නියම කරන්න කියලා අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. ඊළඟට මව්බිම් පුවත්පතේ ඒත් එක්කම වාර්තා කරන සිරස්වලේ තමයි తాවකාලික පදනම මත ඇඹිලිපිටිය කඩදාසිකම්හල පෞද්ගලික සමාගමකට පැවරීමට යන වග. දසුන් රාජපක්ෂ වාර්තා කරන මව්බිමට මේ ගනුදෙනුවෙන් මිලියන 200ක මාසික ලාභයක් රජයට ලැබීමට නිමිති බව සඳහන් කරනවා. ඒ අනුව මේ පැවරීම తాවකාලිකව සිදු කරන්නක් බව සඳහන් කරන විමල් රූපසිංහ මහත්මයා සභාපති වරයා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහත්මයා කළ ඉල්ලීමකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිලා තිබෙනවා. මේ පෞද්ගලික සමාගමකට පැවරීම මගින් එක් මාසයක් තුළදී කඩදාසි මෙට්‍රික් ටොන් 3000ක් නිපදවිය හැකි වන අතර රාජ්‍ය ආයතන වලට සහ දේශීය වෙළඳපොළට ඒවා අලෙවි කිරීම මගින් දල වශයෙන් එක් මාසයක් තුළ රජයට රුපියල් මිලියන 200ක ලාභයක් ඉපීමට හැකි වනු ඇතැයි කියලා තමයි රූපසිංහ මහත්මයා සඳහන් කරන්නේ. මේවා දේශීය වෙළඳපොලේ තමයි විකුණන්නේ. එතකොට මිලියන 200ක විතර ලාභයක් ලැබෙන්න නියමිතයි කියලා සඳහන් කරනවා. දැන් මේ යෝජනාවලියේ තියෙන අදහස් ක්‍රියාත්මක තලයේදීත් ඒ ආකාරයෙන්ම ඒ ඉලක්කවලට යන්න ඕනේ. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එක දෙද්දි මේ වගේ ඉලක්ක පෙන්නනවා. හැබැයි ඒවා ඉම්ප්ලිමන්ටේෂන් වලදී එහෙම නැත්නම් ක්‍රියාත්මක වීමේදී
කොයි ආකාරයෙන්ද වෙන්නේ කියලා පසු විපරමක් කරන්න ඕනේ. සභාපතිතුමා ඒ ගැන බලයි, සභාපතිවරු ඉන්නේ ඒක වෙනුවෙන්. ඊළඟට කර්මාන්ත අමාත්‍යාංශය ගැන කියපු නිසා හස්ත කර්මාන්තකරුවන් ඇගීමට ලක් කිරීම ජනාධිපතිතුමා අතින් සිදු වුණා. අප පළමුව කළේ හස්ත කර්මාන්තකරුවන් මරණීය වේදනාවෙන් ගලවා ගැනීමයි කියලා මේ අවස්ථාවේදී අමාත්‍ය විමල් වීරවංශ මහත්මයා කරපු ප්‍රකාශය වාර්තා කරනවා. අද ක්‍රිෂාන් පත්‍රාජ් ජයසූරිය ශිල්ප අභිමානී 2021 හස්ත කර්මාන්ත සම්මාන උළෙල ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මේ උත්සවයේ විශේෂ වන්නේ ජනාධිපතිතුමන් ඊට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ නිසා පමණක් නෙවෙයි, එතුමා රාජ්‍ය නායකත්වයට පත්වීමෙන් පස්සේ ආරම්භ කරපු එතෙක් නොතිබුණු රාජ්‍ය අමාත්‍යාංශයක ප්‍රධාන උත්සවයට එතුමා ප්‍රධාන ආරාධිත අමුත්තා විදියට සහභාගී වීම නිසා. මොකට හස්ත කර්මාන්තවලට නැත්නම් මැටි ආදී ගෘහ කර්මාන්තවලට වෙනම රාජ්‍ය අමාත්‍යාංශයක් පිහිටුවා. කොමුණත් ඒ සියලු අමාත්‍යාංශවල කැබිනට් අමාත්‍ය ධූරධාරණි කර්මාන්ත අමාත්‍යවරයා ඔහු සඳහන් කරනවා අපි බුදු පිළිම වලට මල් පහන් සුවඳ පූජා කරනවා. හැබැයි මේ බුදු පිළිම එහෙම නැත්නම් මේ පිළිම නිර්මාණය කළේ කවුද? ඒ නිර්මාණකරුවා ගැන අපි දන්නේ නැහැ. නමුත් මේ නිර්මාණ තම නිවසේ කොයි හෝ තැනක විශේෂ ඇගීමකට ලක් කරනවා. නිර්මාණකරුවා එලෙස ඇගින්නේ නැහැ. එහිදී නිර්මාණය සහ නිර්මාණකරුවා අතර ඇති සම්බන්ධය අපට පේන්නේ නැහැ. ඒ නිසා වසංගත රෝග මැද උවත් අපි කටයුතු කරලා තියෙනවා මේ කර්මාන්තකරුවන් රැකගන්න. කරට කර ලෝකේ දියුණුවේ සම්මත රටවල් එක්ක සටන් කරලා කොයිතරම් වියදමක් ගිහිල්ලා හරි රටවැසියාගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ජනාධිපතිතුමා වැක්සින් කරණයට ප්‍රමුඛතාව දුන්නා. ඒ වගේම වසංගත අභියෝගයෙන් මැද වුණත් ඊට මුහුණ දීමට සංචාරක ව්‍යාපාරයේ බල ගැන්වීමට හස්ත කර්මාන්ත ශිල්පියාගේ ස්වාභාවික වෙළඳපොළ ක්‍රමානුකූලව නිර්මාණය කර ගැනීමට අද අපිට හැකි වෙලා තියෙනවා. රටපටවපු තඹ ටික එහෙම නැත්නම් අබලි ද්‍රව්‍ය ටික රට ඇතුලේ තියාගත්තා. කර්මාන්තකරුවන්ගේ අවශ්‍යතාව වෙනුවෙන්. ඒවැ ප්‍රතිඵල පේන්න තියෙනවා. ඒ වගේම ප්‍රසන්න රණවීර රාජ්‍ය අමාත්‍යවරයාත් මේ අමාත්‍යාංශයේ වැඩ ටික නොපිරිහෙලා ඉටු කරනවා කියලා අමාත්‍යවරයා සඳහන් කළා. දේශීය කර්මාන්තකරුවන් මේ ගෘහ කර්මාන්තකරුවන් ආණ්ඩුවෙන් කිසිම දෙයක් ඉල්ලන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට ඒ කියන්නේ ඒකම ඇති ඔවුන්ව අගයන්න කියලා අමාත්‍යවරයා කියන්නේ. ආණ්ඩුවෙන් කිසිම දෙයක් ඉල්ලන්නේ නැහැ ගෘහ කර්මාන්තකරුවන්. ඒකම ඇති ඔවුන්ව ඇගීමට ලක් කරන ජනාධිපති සම්මානෙන් පිදුම් දෙන්න කියලා සඳහන් කරනවා. මේ කතාවේදී කියපු එක කතාවක් තමයි මේ අර සාමාන්‍යයෙන් ගල් වඩුවෙක් පිළිමයක් නෙලද්දි ඉස්සෙල්ලම තියෙන ගලක් ඊට පස්සේ පිළිමේ නෙළුවයින් පස්සේ ඒ ගල දෙවියෙක් බවට පත් වෙනවා. දේව රූපයක් නම් ඒකෙන්ම වෙන්නේ. එතකොට ඒ ගලට වඳිනවා. හැබැයි ඒ පිළිමය නෙලපු කලාකරුවා ශුද්ධයෙක් බවට පත් වෙනවා. පහත් කුලයේයි ඉවතට දානවා. ගලට වඳිනවා. ගල මතුවෙන් පිළිමයක් නිර්මාණය කරපු නිර්මාණකරුවට ගරහනවා. මැටි ගැන කිව්වයින් පස්සේ එහෙම කතා මතක් වෙනවා. සමහර 1970-77 කාලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට ලාබාලම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව හිටපු මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා පනතක් ගෙනවා පාර්ලිමේන්තුවට. සමහර කුල නාමයෙන් ගම් හඳුන්වන සිරිත එහෙම නැත්නම් එය නතර කරන්න කියලා. ඊටාම ප්‍රගතිශීලී පියවරක්. මේ විදියට අදටත් සමහර වෙලාවට ගම නමින් හැඳින්වෙන්නේ නැති වුණාට ඒ ගමේ තියෙන සමහර කලාප අහවල් ගොඩ කියලා නම් කරනවා. ඒක මේ දියුණු ශිෂ්ට සම්පන්න සමාජයකට සුදුසු නෑ කියන එක මතක් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි ස්මාර්ට් ෆෝන් එක ගත්තාම අපි ඉන්නේ ජාත්‍යන්තර තත්ත්වය අපි හිතන්නේ නිකන් ජාත්‍යන්තර විදියට. හැබැයි අදටත් සමහරවිට මේ විවිධ පිරිස් වලට ගරහන එක අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව කරනවා. මොකද මංගල යෝජනා හැම පටන් ගන්නෙව දකුණේ කියලා. එහෙම කිව්වම දැන් මැටි කතාවකනේ අපි මේ පැත්තට ඇදුනේ. මැටි රාජ්‍ය ඇමතුතුමනි අපට පිහිටවන්න. විමල් ඇමතුමා කියනවනේ මැටි රාජ්‍ය ඇමතුමා වැඩේ හොඳට කරනවා කියලා. මැටි රාජ්‍ය ඇමතුමනි අපට පිහිටවන්න මැටි ප්‍රවාහණයට අවසර නැහැ. බලන් නිෂ්පාදකයෝ හාන්සි ලුණුවිර රෝස් කොලින් වාර්තා කරන්නේ මේ පුවත. නිවෙස්වල ගෑස් සිලින්ඩර පුපුරා යාම නිසා බියටපත් වෙච්ච ජනතාව ආහාර පිසීම සඳහා ගෑස් සම්පූර්ණයෙන්ම නතර කරලා මැටි ලිපට යමු වුණා. ඒකෙන් අපිට හොඳ වෙළඳපොළක් ආවා. මේ තත්ත්වයක් එක්ක ඇත්තටම අපිට හොඳ ආදායම් තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. මැටි ලිප නිසා මැටි ලිපට හොඳ වෙළඳපොළක් ආපු නිසා අපිට හොඳ වෙළඳපොළක් ඇවිල්ලා තියෙනවා කියලා කිරිමැටියානේ ග්‍රාමයේ මැටිවලන් කර්මාන්තය ගැන හසල දැනුමක් තියෙන ඉන්දුරගේ ප්‍රියන්ත පුෂ්ප කුමාර මහත්මයා කියනවා. මේ රක්ෂාව අපි අපේ ආදි මුතුන්මිත්තන්ගෙන් පටන් ගත් එකක්. රක්ෂාවට අපි පණට වගේම ආදරේ. මේ වාක්‍ය හරි ලස්සනයි. රක්ෂාවට අපි පණට වගේම ආදරේ.
කොච්චර අඩු ආදායම් ලැබුණත් මේ රක්ෂාවට පනට වගේ ආදරය කියලායි මේ ප්‍රියන්ත පුෂ්පකුමාර මහත්මයා කියන්නේ. එතකොට කොරෝනා වසංගතය නිසා සහ ගෑස් සිලින්ඩර් පුපුරෑම නිසා ගෑස් හිඟේ නිසා මැටිපලන් කර්මාන්තයට යහපත් කලදසාවක් උදා වුණා කියන එක රහසක් නෙවෙයි. ඒත් අපිට කීයක් හරි හොයාගන්න තියෙන අවස්ථාව දැන් නැති වෙලා. මොකද මැටි හොයාගන්න ක්‍රමයක් ඇත්තෙම නැහැ. අපි මේ මැටි ගේන්න ගත්තේ දුම්මල සූරිය සහ මැදගොඩ කියන ගම්මානවලින්. ඒ ගම්වල අයට මැටි කපන්න දීලා තිබිච්ච අවසරය දැන් දෙන්නේ නැහැ. අපි ඒ අයගේ මැටි ගත්තා වුණාට අපිට දැන් ඒ අයගෙන් මැටි ගන්න විදියක් නැහැ කියලා කිරි මැටියාන කියලා කියපු ගමන්ම තේරෙනවා. මොකද මේ ගමේ මීට කලින් එහෙම වළං කර්මාන්තයට සුදුසු හොඳම මැටි තිබුණා කියලායි කියන්නේ ගමේ නමින්ම තේරෙනවානේ. දැන් ඒ මැටි නැහැ. හැබැයි මැටි ගේන ප්‍රදේශවල ජනතාවටත් මැටි කපන්න විදියක් නැහැලු, අවසර දෙන්නේ නැහැලු. පරිසරයට ගැටලුවක් ඇති. හැබැයි මේ මොහොතේදී සමහර සංවේදී කාරණා ගැන පුළුල්ව හිතන එකත් වටිනවා. මැටි ප්‍රවාහනයට අවසර නැහැ කියපු පුවතෙන් අපි කියන්නේ. සෝජිස්ට් බලාගාරය අක්‍රියවීමේ කුමන්ත්‍රණයක් පොලිස්පතිට ලිපියක් ඇවිල්ලා තියෙනවා. මෙගාවෝට් 172ක් ජාතික විදුලි පද්ධතියට එකතු කරන කැලණිතිස්ස පෞද්ගලික බලාගාරය 25 වෙනිදා රාත්‍රියේ ඉඳලා අක්‍රිය වීම පිටිපස්සේ කුමන්ත්‍රණයක් තියෙනවා කියලා තමයි සඳහන් කර සිටින්නේ. ඒ අනුව ඒ පුවත කිව්වයින් පස්සේ අද අරුණ පුවත්පත වාර්තා කරනවා මුල් පිටුවේ ලංකාවේ අලි ප්ලාස්ටික් කාලා මැරෙනවා කියලා. ලැජ්ජාවට කාරණේ තමයි ලියනාඩෝ ඩිකැප්‍රියෝ එහෙම නැත්නම් ටයිටැනික් නළුව තමයි මේ කතාව ජාත්‍යන්තරයේ අවධානයට ලක් කරන්නේ. ලංකාවේ අලි ප්ලාස්ටික් කාලා මැරෙනවා. පල්ලේකාඩු කුණුගොඩේ ගිය සතියේ දෙන්නෙක් මැරිලා. ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ඇති කුණු කන්දට බැහැර කරන ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය ආහාරයට ගැනීමෙන් අලි ඇතුළට සිදුවන හානිය පිළිබඳව තමයි හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ මේ විදිහට සාකච්ඡාවට ලක් කරන්නේ. එතකොට දැන් ඒ මිනිස්සු මේක ගැන කතා කරනකම් අපිට කතා කරන්න බැරි වෙච්ච එක ලැජ්ජාවට කාරණයක්. ඊළඟට කඳු ගැන කිව්වයින් පස්සේ එමෙතන පරිසරය ගැන කිව්වයින් පස්සේ කඳු ගැන මතක් වෙනවා. තොටුපොළ කන්ද පරදා ටොප් පාස් ලංකාවේ 3 වන තැනට ආවා කියලා කියනවා. මේක ශමින්ද රන්ෂාන්ගේ ගවේෂණයක ප්‍රතිඵල. යන ටොප් පාස් හිල් මීටර 2378ක් උසයි. ඊළඟට ඇත්තටම ගත්තොත් පිදුරුතලාගල කන්දිල ඉඳලා අහස්තුර ආසන්නතම අහස්තුර කිලෝමීටර් 1.9යි මීට කලින් තොටුපොළ කන්ද තමයි 3 වන ස්ථානයේ තිබුණේ. හැබැයි තොටුපොළ කන්ද පරදලා මේ කන්ද එනවා ඉස්සරහට කියලා වාර්තා කරනවා. උඩට එනවා කන්ද ලියලා නැහැ. හැබැයි මේ අලුත් ගවේෂණයක් මොකද නුවරඑළිය අවට සිටින අය වගේම බොහොමයක් සංචාරකයන් පිදුරුතලාගල රක්ෂිතයේ තියෙන ලංකාවේ උසම කන්ද හැර අනිකුත් කඳු ගැන විශේෂ අවධානයක් යොමු නොකරපු නිසා තමයි මේ කන්ද අමතක වෙලා තිබුණේ. ඒ අනුව මේ ටොප් පාස් හිල් කියන කඳු මුදුන 3 වන උසම කඳු මුදුන කියලා වාර්තා කරනවා. අද දිව ඉන පුවත්පත පරිසර පිටුවේ. කඳු ගැන කිව්වයින් පස්සේ ලංකාවේ කොළඹ තියෙනවා. දැන් කොළඹ නගරයට ආසන්නයෙන්ම තියෙන උස් කඳු බිම තමයි මේ අපි ස්වාධීන රූපවාහිනිය පිහිටලා තියෙන්නේ. වික්‍රමසිංහපුර කඳු මුදුන. ඒ නිසා තමයි මෙතන ස්වාධීන රූපවාහිනිය ස්ථානගත කරන්නත් හේතු වෙන්නේ. හැබැයි ඊට පස්සේ කුණු කන්දක් එනවා මීටත් වඩා උස. මීතොටමුල්ල කුණු කන්ද නාගරික උද්‍යානයක් කරන මිලියන 430ක් වියදම් කළත් කිසිදු සංවර්ධනයක් වෙලා නැහැ පහුගිය කාලේ. ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මිය උපදෙස් දෙනවා මේ සම්බන්ධයෙන් හොයලා බලා කටයුතු කරන්න. ඒ වගේම කුණු කන්ද පිහිටි ස්ථානය ආණ්ඩුවේ කිසිදු මුදලක් අය නොකර කොළොන්නාව නගරයට පහසුකම් සපයන ස්ථානයක් බවට පත් කිරීමේ වැඩපිළිවෙල කඩිනමින් ආරම්භ කරන්න කියලා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා නාගරික සංවර්ධන විෂය භාර අමාත්‍යවරයා විදියට උපදෙස් දීලා තිනවා. කඩිනමින්ම මේ ස්ථානය සංවර්ධනය කිරීම සඳහා පියවර ගන්න කියලා. කඳු ගැන කිව්වම සබරගම සරසවි සිසුවෙක් වැඩිහිටි කන්ද නගිද්දී අසනීප වෙලා හදිස්සියේ මිය ගියා කියන පුවතත් අද ලංකාදීපේ වාර්තා කරනවා. ඒ මහා දවල් සිද්ධ වෙච්ච දෙයක්. මහා දවල් මහ බැංකුව හුරා කෑම ගැන දැන් කවුරුවත් කතා කරන්නේ නැහැ කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා චෝදනා කරනවා. මහ බැංකුව සිද්ධ වෙච්ච වංචාව ගැන දැන් කවුරුවත් කතා කරන්නේ නැහැ කියලා එතුමා චෝදනා කරනවා. ඡන්දෙට කලින් නම් කවුරුත් කතා කළා. ඒ වගේම පහන් විජේසේකර කෙනෙක් පහුගිය ආණ්ඩු කාලේ ලොකු ලොක්කන් මුදල් ගසා කෑ ආකාරය සහ මහදවල් මහ බැංකුව හොරා කෑ ආකාරය පිළිබඳව කවුරුවත් දැන් කතා කරන්නේ නැතයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා ඊයේ සඳහන් කළා කියලායි අද දිනවෙන කියන්නේ. ඒ වගේම ඊළඟ ඡන්දෙදි ආණ්ඩු බලය ගැනීම ස්ථිරයි කියලා සමගි ජනතා විමුක්ති ප්‍රේමණී සුනිල් හඳුන්නෙත්ති හිටපු මන්ත්‍රීවරයා කියනවා. නුවන් හිටි ආරච්චි වාර්තා කරන වෙනස්කම් පිළිගනිමින් ඉදිරියට යන ජාතික වැඩපිළිවෙලක් නිසා ජනතා විමුක්ති පෙරමුණට ඊළඟ ආණ්ඩු බලය ස්ථිරයි කියලා කියනවා. ඊළඟට විවිධ නාටක ගැන කතා කරද්දී සන්ධ්‍යා එක්නැලිකොඩගේ
එහෙම නැත්නම් සන්ඩායත් නෙලිගොඩ කාලිගෙන් දඬුවම් ඉල්ලන්නේ අනාගත ජනාධිපති සිහින දකින කෙනෙකුන්ගෙන් කියලා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහත්මයා සඳහන් කරනවා. අද දිනමින පුවත්පතේ වාර්තා කරන්නේ රන්මලි සෝමර්සිරි දිනමිනට අවුරුදු 12ක් තිස්සේ තමන්ගේ ස්වාමි පුරුෂයාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් සාධාරණයක් ඉෂ්ට වුණේ නැහැ කියන ගමන් ඒ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට කාලිමෑණියන්ගේ දඩුවම් මිල්ලල මෝදර කාලිකෝවිලේදී එක්නැලිගොඩ නෝන පූජාවක් පවත්වලා තියෙනවා. ඇය හිස මුඩු කරගෙන කාලිමෑණියන්ගෙන් ඉල්ලා සිටින්නේ ජනාධිපති සිහිනය දක්මින් විපක්ෂයේ ඉන්න ඒ පුද්ගලයාගෙන් පලි ඉල්ලලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඊළඟට අද දිනමින පුවත්පතේ අපි මුල් පිටුවෙත් වාර්තා කර ප්‍රධාන සිරස්තල විදිහට මාසික නොවැම්බර් මාසේ අපි අපනයනෙන් ලැබපු ආදායම කොච්චරක්ද කියලා. ඒ අතරේ මත්ස්‍ය අපනයනෙන් මිලියන 63222ක ආදායමක් වාර්තා වෙනවා. නොවැම්බර් මාසේ අපනයන ආදායම කීයක්ද කියන එක කිව්වා. ඒ වගේම තමයි මිලියන 63222ක ආදායම් වාර්තාවක් තබනවා කියලා 2021 අවුරුද්දේ මත්ස්‍ය නිෂ්පාදන අපනයනෙන් රාජ්‍ය මාත්‍ය කංචන විජේසේකර මහත්මයා කියනවා. බුද්ධික ඇඹුලානේ වාර්තා කරන පහුගිය අවුරුද්දේ 74%කින් පමණ විසුතුරු මත්ස්‍ය අපනයනයේ වටිනාකම් වැඩි කළා තියෙනවා. ඒ වගේම දේශීය ටින් මාල් නිෂ්පාදනය වැඩි කළා තියෙනවා කියලා එහෙම දිනමින පුවත්පත වාර්තා කරද්දී මේ පිළිබඳවත් අවධානය යොමු කරන්න කැමති මීගමු ධීවරයෙන් දිනකට ලක්ෂ 5ක පිල්ලියක් යනවා. රාජ්‍ය අමාත්‍ය නිලධාරීන් නිහඬයි කියලා තමයි අස්ලම් සහ එරන්දි කෞශල්‍ය කියන්නේ. පරීක්ෂණයක් සිදු වුණ බව සභාපති කියනවලු. හැබැයි ලංකා ධීවර සංස්ථාවේ මීගමු ප්‍රාදේශීය ශාඛාව හරහා මත්ස්‍ය මිලදී ගැනීම මගින් දෛනිකව දිනපතා ලක්ෂ 5ක් ගසා කනවා කියලා කියනවා. එහෙම ගසා කෑම කෙනෙක් යැත්ති කටේ කිරිසුවඳ නොගිය පැංචියන්ගේ නිර්වත් ඡායාරූපගෙන මුහුදු පොතේ දාලා කොළඹ සැකකරු ඡායාරූප ශාලාවක් හිමි ඒක පවත්වාගෙන යනයි කියලා එරන්දි කෞශල වාර්තා කරනවා. ගම්මාන පිටිසර ගම්මානවල වයස අවුරුදු 5යි 11යි අතර පෙනුමින් යුතු කුඩා දැරියන් ඉලක්ක කරගෙන තමයි සිංගප්පූරුවේ තියෙන ඡායාරූප ප්‍රදර්ශනයකට පින්තූර ගන්නවා කියලා තමයි ඒ දෙමාපියන්ට රුපියල් 15000ක විතර මුදලක් දීලා මේ වැඩේ කරගෙන ගිහින්ලා තියෙන්නේ කියලා මේ පැමිණිල්ල ඇවිල්ලා තියෙන 19/29ට මේ පුද්ගලයා අවසානයේදී මේ ඡායාරූප Facebook පිටුව මගින් අලෙවි කළා තියෙනවා. මේ විදිය Facebook පිටු මගින් ළමා ඡායාරූප අනවශ්‍ය අසභ්‍යාකාරයෙන් පවත්වාගෙන යනවා නම් ඒවගෙන දන්නවනම් 19/29ට කියන්න කියලා කියනවා. ඊළඟට ග්ලයිෆොසේට් අජිනමොටෝ කලවම් කරලා හොර වල්නාශක වතුකරේ තියෙනවා කියලා වාර්තා කරනවා අද අරුණ පුවත්පත. අරුණ පුවත්පත ඒක වාර්තා කරන්නේ ඒ කියන්නේ මේ අජිනමොටෝ දාලා ග්ලයිෆොසේට් එකට කවලම් කරලා හොර පලිබෝධනාශක එහෙම නැත්නම් හොර වල්නාශක වෙළඳ පොලේ තියෙනවා. මේක වාර්තා වෙන්නේ වතුකර ප්‍රදේශයෙන්. ඒ අතරේ අරුණ පුවත්පත මේ වාර්තාවත් එක්කම අද ඇතුල් පිටුවක වාර්තා කරන තවත් කාරණාවක් 30 වෙනිදා පෙරේද වාර්තා කරන යලට පොහොර බෙදිල්ල හොරබොරු නැති සමාගම් වලට යල කන්නේට ගොවීන්ට අවශ්‍ය කරන කාබනික පොහොර සැපීමේදී පහුගිය කන්නේ සාර්ථක නිෂ්පාද ලබා දුන් ආයතන වෙත ප්‍රමුඛත්වය ලබා දීමට හරිත කෘෂිකාර්මික ක්‍රියාන්විත මූලස්ථානයේ තීරණය කළ තිබෙනවා. මේ සඳහා සැපයුම් කරුවන් 97 දෙනෙකුට දැනට ඉදිරිපත් වෙලා තියෙනවා. මෙවර එක් දිස්ත්‍රික්කයක් සඳහා පොහොර ලබා දීමට අවසර ලබා දෙන්නේ එක් සමාගමකට හරි සමාගම් කිහිපයකට පමණයි. එක් සමාගමකට හෝ සමාගම් කිහිපයකට පමණක් බව හරිත කෘෂිකාර්මික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා සඳහන් කරනවා. දැන් අපි පහුගිය දවස්වල ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහත්මයාගෙන් විමසීම් කළේ දිනපතා කොවිඩ් මර්ධනය කිරීම පිළිබඳව. ඉදිරියේදී අපි මේ පිළිබඳවත් නිරන්තරයෙන් විමසීම් කරන්න සූදානම්. මොකද ජීවත්වීමේ සටන තියෙන්නේ කොවිඩ් එක්ක විතරක් නෙවෙයි මේ වසවිස එක්ක කරන සටනක් තියෙනවා. ඒ අනුව හරිත කෘෂිකර්මාන්තය සඳහා ක්‍රියාන්විත මධ්‍යස්ථානයක් පිහිටුවා තිබෙනවා. එහි කටයුතු පැවැරී තිබෙන ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වාට අපි විශ්වාස කරනවා අර කොවිඩ් මර්ධන කටයුත්තේදී දැක්වුවා වගේම කාර්යශූරත්වයක් පෙන්눔 කරයි කියලා. අපි අත් දෙකම උස්සලා නැත්නම් අත් දෙකම දිගු කළා ඒ සටනට සහයෝගය පළ කරනවා. ඊළඟට ජාතික පුවත්පත් අතරේ වාර්තා වෙන සෙසු පුවත්වලට ඉක්මනින් අවධානය යොමු කරන්න කැමති විනාඩි 2ක් ඉතුරුව තියෙන නිසා කඳු ගැන කතාව කිව්වා. ඊළඟට පාපදියෙන් ආවොත් වැඩියෙන් ප්‍රතිලාභ ලැබෙනවා කියලායි සඳහන් කරන්නේ. මොකද වායු දූෂණ අවම කිරීමේ පියවරක් විදිහට තමයි බයිසිකල් වලින් එන සේවකයන් දිරිමත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන්න කියලා අද මහින්ද අමරවීර අමාත්‍යවරයා කරපු ප්‍රකාශයක් වාර්තා කරනවා ජාතික පුවත්පත්වල. ඊළඟට විදෙස් පුවත්වලට අවධානය යොමු කරන්න කැමති විදෙස් පුවත්වලදී කියනවා මෙටා සමාගම නැත්නම් දැන් Facebook මෙටා කියලා වෙනස් වුණානේ මාක් සකර්බර්ග්ගේ මෙටා සමාගමෙන් ලෝකයේ වේගවත්ම කෘත්‍රිම බුද්ධි සුපිරි පරිගණකය ඉදිරි කිරීමට යයි කියලා වාර්තා කරනවා. අද පුවත්පත වාර්තා කරනවා මෙන්න ඒකේ ඡායාරූපයක් පරිගණකයේ
තරම හිතා ගන්න පුළුවන් නේද? මේක නම් කළා තියෙන්නේ මෙටාවර්ස් තාක්ෂණය මගින් ගොඩනගන්න බලාපොරොත්තු වෙන මේ පරිගණකය මාර්ක් සකර්බර්ග් AI රිසර්ච් සුපර් ක්ලස්ටර් කියලා තමයි නම් කරන්නේ RSC කියලා. මේ මෙටාවර්ස් තාක්ෂණය මගින් ගොඩනගන්න බලාපොරොත්තු වන මේ පරිගණකය මෙහෙයුම් ට්‍රිලියන 5ක් සිදු කිරීමේ හැකියාවක් තියෙන කෘත්‍රිම බුද්ධිය ආදර්ශයට ගනිමින් ක්‍රියාත්මක වන යන්ත්‍රයක් කියලා කියනවා. මිලියන ට්‍රිලියන 5ක් මෙහෙයුම් ට්‍රිලියන 5ක් ඔපරේෂන්. එතකොට OPS සිස්ටම් ගැන හිතා ගන්න පුළුවන් මෙහෙයුම් ට්‍රිලියන 5ක මෙහෙයුම් කරන්න පුළුවන් ප්‍රමාණයේ විශාල ධාරිතාවක් තියෙනවා. එතකොට මේ කවුද කරන්නේ? මෙටා සමාගම. මෙටා කියන්නේ Facebook සමාගම. කවුද පටන් ගන්නෙ? විශ්වවිද්‍යාලයේ පොඩි අපි කියන්නේ අසයින්මන්ට් එකක් එමෙන්න ඇගයීමකට වගේ තමයි පටන් ගත්තේ යාළුවෝ කීප දෙනෙක් එකතු වෙලා Facebook 2000 දශකයේ. එතකොට ඒ ගමන තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපේ කොල්ලෙක් අපේ පොඩි එකෙක් මෙහෙම වැඩක් කරද්දි මහරගම මධ්‍ය මහාවිද්‍යාලයේ සිසුවෙක් ෆෝමියුලා ආකෘතියට සමාන මෝටර රථයක් නිපදවයි. වැඩි විස්තර කියන්න ඉඩක් නැහැ. කමින්දු හිම්සර ගමගේ තමයි මේ නව නිපැයුම කරන්නේ. කොරෝනා කාලේ අවුරුදු 2ක් විතර ගෙදර හිටියලු. ඒ කාලේ තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. ෆෝමියුලා මෝටර රථයකට සමාන මෝටර රථයක් නිෂ්පාදනය කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම දැන් කමින්දු තව වැඩක් කරගෙන යනවලු වතුරෙන් දුවන්න පුළුවන්. එහෙම නැත්නම් වතුරෙන් දුවන්න පුළුවන් යන්ත්‍රයක් හදන්න. නැත්නම් මේ පෙට්‍රල් වෙනුවට වතුරෙන් දුවන්න පුළුවන් විදිහේ යන්ත්‍රයක් හදන්න ඔහු කටයුතු කරගෙන යනවලු. මේ සඳහා උදව් කරන්න කියලා අගමැතිතුමාගෙන් සහ ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා කියලා කවිඳු කියනවා. අද පුවත්පත තමයි මේ පුවත වාර්තා කරන්නේ. වාර්තා කරන්නේ කවුද කියලාත් අපි කියමු. මොකද මේක වාර්තා කරන එක වටිනවනේ. ඒ අනුව අද පුවත්පතට මේ පුවත වාර්තා කර සිටින්නේ මහරගම ඉඳලා මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර. කවිඳුගේ මේ වාර්තාව පිළිබඳව අපි සඳහන් කරනවා. මොකද කවිඳු කියන්නේ මොකද්ද මේ මැෂින් එක කියලා කිව්වනේ. පෙට්‍රල් වලින් දුවන වාහනයක් ජලය භාවිත කොට දහවනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒක සාර්ථක කරගන්න තමයි ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් උපදෙස් ඉල්ලන්නේ කියලා කවිඳු කියනවා. ඔන්න කවිඳුගේ ඉල්ලීමත් අපි ඉෂ්ට කළා. ඊට පස්සේ ඔබේ ඉල්ලීම තියෙන්නේ කාටුන් බලන ඉල්ලීම. ඉක්මනින්ම තමයි කාටුන් බලන්නේ. ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුන් එකෙන් පටන් ගන්නවා. දැන් හැම කඩේකම තියෙන රටින් ගේන්න හාල්මනි බං. ඒකනේ. කොහොම මේ ඩඩ්ලි? ඩඩ්ලි ගැන කිව්වම අනුරාධට ඔන්න ඩඩ්ලි මතක් වෙනවා. ඕකයි තත්ත්වේ කවිය. 75ක් දෙන බව වී කිලෝවට හයියෙන් මහින්දා නන්දලා කිව්වට ලොකු ලොකු සීන් දැමුවට බෑ එයාලට ඔක්කොම කෙලි යටයි ඩඩ්ලිගේ ගැටේකට. එතකොට පොළොන්නරුවේ ගොවි සමිති වලින් ඊයේ 120ක්වත් ඕනේ 75ට කවුද දෙන්නේ කියලා කිව්වේ. ඒ ගැටේටද අනුරාධ හිරිපිටියගේ ඒ කියන ගැටේටද කියලා නිකන් කල්පනා කරලා බලන්න අංජනගේ කාටුන් එකට යද්දි. සජබයට විදුලිය කපනකම් ඉවසිල්ලක් නැහැ. ඔව් දැන් ඉඳන්ම ඉටිපන්දම් පත්තු කරගෙන. සජබයට ඉටිපන්දම් පත්තු කරන්න ඉවසිල්ලක් නැහැ. MD විරත්ගේ වර්ෂ පාලපොකට කාටුන්නේ මව්වෙන් තෝරගන්නේ මහා කණ්ඩිය විනාශ වෙලා ඉවරයිලු. හරි එහෙනම්. දැන් යල් කන්නේත් විනාශ කරන පටන් ගනිමු. දවසේ පද 4ට යනවා. විදුරා බේනායකයි ගොතන්නේ. ලොකු පුටු මාරුවකි පොඩි පොඩි කතාවට වැඩ කටයුතුත් ඕනෑවට එපාවට කොට්ටය මාරු කෙරුවට හිසරු ජාවට නැහැ සහනයක් ජනතාවට හැබෑවට කැබිනට් පුටු මාරුවක් වෙනවා කියන නිසා වැඩ කටයුතුත් ඕනෑවට එපාවට කියලා තමයි දවසේ පද 4 ලියන විදුරා බේනායකට කියන්නේ. හිතෙන්නේ හැබැයි ජනතාවට සහනයක් නෑලු කොට්ට මාරු කළාට. අපි බලන් ඉඳමු හෙට වෙනකම්. ආයුබෝවන් ඔබට.